හැමෝම කනෙක්ට් වෙන්න පුතේ. පොඩි සිග්නල් ප්‍රශ්නයක් තිබ්බ මට මේ ඔයාලා ආපු මැසේජ් ටිකත් මේ මට බලා ගන්න හම්බුනේ පහුවෙලා. සර් ඔව්. මේ සර් අර ගිය මාසේ සල්ලි එකතු වෙලා තියෙනවා මේ මාමගා මේ අපේ ඉස්සරහ කඩෙන් තමයි දාන්නේ මේ මාමගාව ඊසි කෑෂ් නැහැලු මේ සර් බැංකුවට දාන්නද හරි බැංකුවට දාන්න පුතේ. සර් BOC එකට නේ ඔව් ඔයාලට මම බැංක් නම්බර එක දාන්නම් ඈ. සර් අද නම් දාන්න බැරිවේ හෙට තමයි දාන්න වෙන්නේ. හරි. සර් පුතේ පේපර් එකේ ලකුණු මම ඔයාලට දාලා තිබ්බා. එතකොට ඉන්න මම බලනකම් ඒක. සර් මගේ ලකුණු ආවේ නෑනේ. කවුද පුතේ ඔයා? විහාරා. විහාරා මේ ඒකේ තිබ්බනේ ලිස්ට් එකේ ලකුණු වාගේ. මගේ ඔව්. මට මතකයි ඔයාගේ පේපර් එකේ බලලා ලකුණු දැම්මා. ඒකයි මම එහෙම කිව්වේ. පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් ඇති. නෑ ඒකේ මම විහාරා කියලා ලියලා නෑනේ. පුතේ ඔයාගේ ලකුණු 62යි. මෙතන තියෙනවා මං ගාව. විහාරා. විහාරා ඇහුණාද? ඔව් සර්. ඔයාගේ මට දෙවෙනි පාර ලියද්දි ලිස්ට් එකේ ලියන්න අමතක වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. මෙතන මං ගාව තියෙනවා ලකුණු 62යි වාගේ. වැඩිම ලකුණු තියෙන්නේ කීයද? මම බලපු හැටියට තියෙන්නේ 82ක්. 82. ඔව්. කාගේද? ෆාතිමා, නබීෂා. නබීෂා ඉන්නවද? ඉන්නවා සර්. ඉන්නවා. හරි. ඔයා සැප්තැම්බර් මාසේ ක්ලාස් ෆීස් දාන්න ඕනේ නැහැ. ඔයාට මං ටියුට් එක එවනවා. තේරුණාද? හා සර් තේරුණා. හරි. ඒක තමයි ටැග්. හරි වෙන ටැග් දෙන්න විදියක් නැහැනේ. එයාගේ 80යි 82යි. හරි. මිනෝස්ගේ 80ක් තියෙනවා. වර්ෂණ 78යි. අන්දලිත් 78යි. මොවින්දු 72යි නුවන් 76යි. ලිතුම් හොඳයි යා. ලිතුම් 76ක් තියෙනවා. ඉමේජ් 78ක් තියෙනවා. ඔයාලා දැක්කනේ. හරි. කොහොම හරි ලකුණු 60කට වඩා ගත්ත අය හොඳටම හොඳයි. හරි මොකද කෙටි ප්‍රශ්න 50ක් කරේ අපි යා. අද මේ පැත්තකට කරන්ට් එක නැහැ නේ මට කතා කරලා කිව්වා. සමහර අඩුයි ඒකින් ඉඳනේ. මොකද කියන්නේ පේපර් එක කතා කරන්න ඕනද නැත්නම් මම පන්තියේ කරන්නද පාඩම? පේපරේ සාකච්ඡා කරමු සර්. පේපරේ සාකච්ඡා කරමු. පේපරේ සාකච්ඡා කරන්න ඕන. හරි. එතකොට ඔයාලා උත්තර ලියපු කොලේ ගන්න කොහෙනම්? මයික් මූට් කරන්න. මම දැන් ඔයාලට පේපර් එක දානවා. මේ තියෙන්නේ ඔයාලගේ පේපර් එක. එතකොට
අපි කතා කරගෙන යන් පළවෙනි එකේ ඉඳන්. ඔයාලා පේපර් එකේ පේනවද පුතේ? ඔව් සර්. ඔව්. ඔව් සර්. පළවෙනි ප්‍රශ්නේ ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සඳහා වියලා තෙරපා ශේෂ්ඨ පොතේ ඇලවීමට වඩා සුදුසු ශාකය. පුතේ මේ වේලලහක් වෙලා පොතක අලවන්න පුළුවන්ද බං අඹ ගහක්? බෑ. ස්වභාවයෙන්ම කුඩා ශාකයක් තමයි පුළුවන්. ඔතන තියෙන කුඩාම ශාකේ කවුද පුතේ? ලොකු වෙද්දි කුඩාවටම හිටන කෙනා. කුප්පමේනියා සාක. කුප්පමේනිය. එහෙනම් උත්තරේ 2 කුප්පමේනිය. හරි. උත්තරේ 2 කුප්පමේනිය. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කුප්පමේනිය. හරිනේ. ඊට පස්සේ 2 දකුණු පසින් ඇති රූපයේ දැක්වෙන ශාකයේ පැවතිය නොහැකි ලක්ෂණය මින් කුමක් විය හැකිද? මුදුන් මුලක් පැවතීම. ඔව් තියෙනවා. කඳ අතු බෙදිලා තියෙනවා. ඔව් බෙදිලා. එහෙනම් ළමයි මුදුන් මුලක් තියෙනවා නම් කඳ අතු බෙදිලා නම් බීජේ පියලි දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. කඳ අතු බෙදෙනවා නම් බීජේ පියලි දෙකක් තියෙනවා. පත්‍රවල සමාන්තර නාටි වින්‍යාසයක් තියෙයිද ඔගේ? නෑ. ඔගේ තියෙන්නේ ජාලාභ නාටි වින්‍යාසයක්. එහෙනම් 4 තමයි උත්තරේ. වැරදි එක 4 උත්තරේ. හරිනේ. චලනය මගින් විද්‍යුතය නිපදවන විද්‍යුත් ප්‍රභවයේ පහස සඳහන් පිළිතුරු අතරින් කවරක්ද? කුමක්ද? කවුද ළමයි චලනය වෙලා විදුලිය නිපදවන කෙනා උතන ඉන්නේ? බයිසිකල් ඩයිනමෝ. හරිනේ. ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් භාවිත කර ක්‍රියාත්මක කරන උපකරණය. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් භාවිත වෙන්නේ මොකේද උතන? පාපැදියක ප්‍රධාන ලාම්පුවේ. අන්න මම කිව්වා ඩයිනමෝ එකකින් නිපදවන විදුලිය අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. එහෙනම් අනිත් හැම ඒ වගේම තියෙන බැටරියක්. තේරෙනවනේ? එහෙනම් උත්තරේ පාපැදියක ප්‍රධාන ලාම්පුව. හරිනේ. අම්ල භස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය හඳුන්වන්නේ. මොනවා කියලාද පුතේ කියන්නේ? අම්ලයකට හරි භස්මයකට හරි දාපුවාම පාට වෙනස් වෙන කට්ටිය මොනවා කියලාද කියන්නේ? දර්ශක කියලා කියන්නේ. දර්ශක ලෙසය. හරි. ඕම් තියෙනවා පළවෙනි ප්‍රශ්න 5ට උත්තර. හරි. දර්ශක කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පහේ ඉඳන් ඉතුරු ටික මෙම ශාකයේ අතු වලින් හටගන්නේ පහළට වර්ධනය වී ඇති මුල් වලින් ඉටුවන කාර්යය. මොකද්ද පුතේ? මේ මොන මුල්ද කියන්නේ ඔක්කොටම කලින් අතු වලින් නම් හටගන්නේ ඒවා මොනවාද? කරුමුල් වල කාර්යය තමයි ශාකයේ අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. එහෙනම් උත්තරේ කීයද? මේ 2. ඔව් 2 උත්තරේ. හරිනේ. 7 පුෂ්පවල පැවතිය හැකි ලක්ෂණ කීපයක් පහත දැක්වේ. ඒවා අතරින් රාත්‍රී පිපෙන පුෂ්පවල දැකිය හැක්කේ කවර ලක්ෂණදයි තෝරන්න. පුතේ රැට පිපෙන පුෂ්පයක් නම් අනිවාර්යෙන් මේ පුෂ්පයක් හැබැයි නම් පරාගණය වෙන්න එපා ගෙඩියක් හැදෙන්න. හරිද? පරාගණය වෙලා ගෙඩියක් හැදෙන්න ඕන. ඒකේ බීජ තියෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ බීජ වැටිලා අලුත් ගහක් හැදෙන්නේ. ගහක මලක් පිපීමේ අරමුණ මොකද්ද? කවදා හරි දවසක ඒක ඵලයක් බවට පත් වෙලා ඒකෙන් බීජ ඇති වෙලා ඒ බීජ බිම වැටිලා නව ශාකයක් ඇතිවීමේ අරමුණින් තමයි ගහක මලක් පිපෙන්නේ. නැතුව අපිට පිස්සු කෙලින්න නෙමෙයි, ගෑනුන්ට ඉඹින්න නෙමෙයි. හරිද? ගහක මලක් හැදෙන්නේ ඉන්නේ අර්ථයෙන්. ඒ ඌමනාවට. ඇත්තම කිව්වොත් ගහක මලක් පිපෙන්නේ ප්‍රධාන වශයෙන් තම වර්ගය බෝ කරගන්න. හරිද?
මං කියන්නේ මූලික අවස්ථාව. මලක් පිපිලා ගෙඩියක් හැදිලා ඒකේ බීජ වැටිලා පැලවෙනවා අලුත් ගහක් හැදෙනවා. හරි. එතකොට ළමයි රැට ආලෝකය නැති නිසා පරාගණය වෙන්න එපා ගෙඩි හැදෙන්න නම්. පරාගණය වෙන්න නම් මල ටක් ගාලා කෘමීන්ට පේන්න ඕන. කෘමීන් තමයි පරාගණය කරන්නේ. එතකොට පුෂ්පය රැට ටක් ගාලා පේන්න නම් මොන පාට වෙන්න ඕනද අනිවාර්යෙන්ම? සුදු පාට සුදු පාට වෙන්න ඕන. හරි. වෙන වෙන පාට තිබ්බොත් රැට හරියකට පේන්නේ නැහැ. හරි. අනිත් එක සුගන්ධවත් වෙන්න ඕන. ඔව්. සුවඳ වුණොත් තමයි කෘමීන්ට දැනෙන්නේ. හරි. රැට පිපෙන මල් හුඟක් සුවඳ ඒකයි. හරි. දලපත්‍ර නොපිහිටීම වෙන්න පුළුවන්ද? දලපත්‍ර කියන්නේ බෑ. දලපත්‍ර පිහිටියේ නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් A හා B පමණි. 3 උත්තරේ. A හා B පමණි. 3 තමයි උත්තරේ. දිව්‍යාගේ ශරීරයේ දූවිලි පැහැදිවීම සහ පුල්ලි පිහිටීම නිසා වෙනත් සතුන්ට වඩාත් පහසුවෙන් හඳුනාගත නොහැකි වේ. මෙසේ පරිසරයට අනුවර්තනය වී තිබීම හඳුන්වන්නේ. මොකක් කියලාද පුතේ? වේශාන්තරය. මම ඔයාලට කියලා දුන්නා. සතෙක් පරිසරයේ පැහැයට අනුව තමන්ගේ ඇඟේ පැහැය ගලපා ගන්නවා නම් ඒකට අපි කියනවා වේශාන්තරණය කියලා. හරිනේ? තේරුණාද? ඔව් සර්. හරි. 9 ස්ථිති විද්‍යුතය භාවිතයට ගන්නා අවස්ථාව විය හැක්කේ. මම ඔයාලට කෙලින්ම කියලා දීලා තිබ්බා. ස්ථිති විද්‍යුතය භාවිතයෙන් ක්‍රියා කරන උපකරණයක් තමයි මොකද්ද? ඡායා පිටපත් යන්ත්‍රය. ෆොටෝකොපි මැෂින් එක. ෆොටෝකොපි මැෂින් එක නැත්නම් ඡායා පිටපත් යන්ත්‍රය. හරි. එහෙනම් 9ට උත්තරේ 2. 9ට උත්තරේ 2. හරිනේ? ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. ඊළඟ එක 10 වෙනි ප්‍රශ්නේ පුෂ්පයක නිරීක්ෂණය කළ හැකි ව්‍යුහයන් රූපේ දැක්වේ. ABC යනු පිළිවෙලින්. පුතේ A මොකද්ද? කලංකය. B මොකද්ද? කීලය. C ඩිම්බකෝෂය. ඩිම්බකෝෂය. කලංකය, කීලය, ඩිම්බකෝෂය. එහෙනම් උත්තරේ 1. හරිනේ? දෙහියුෂ විනාකිරි සබන්දියර හා හුණුදියර මිලිලීටර් 2 බැගින් පරීක්ෂණ නළවලට ගන්න. ඒවාට රතු වදමල් තම්බා ලබාගත් යුෂ ස්වල්පයේ බැගින් එකතු කරයි. එවිට දැකිය හැකි නිවැරදි නිරීක්ෂණය වනුයේ. පුතේ මේක දැනගන්න නම් ඉතින් කරලම තියෙන්න ඕන. මොන පාට කියලාද ඔයාලා හිතන්නේ? රතු පාට. රතු පාට. යුසන් නිල් පාට වීම. රතු පාට වීම. මම ওই ප්‍රශ්නෙට ඕල් දුන්නා ඔයාලට. හැමෝටම ලකුණු දුන්නා. මොකද හේතුව ඔයාලා කවුරුත් කරලා බලලා නැති නිසා. තේරුණාද කියන්නේ? ඔයාලා ලබන සතියේ ඔක කරලා බලලා මට හරියට පාට කියන්න ඕන. මම කියන්නේ නැහැ. කරලා බලලා කියන්න ඕන. මොකද කියන්නේ එකඟද? ඔව් සර්. ඔව්. මොකද කරන්න ඕනේ? කරන්න ඕන දේ ඕනනම් ලියා ගන්න. දෙහියුෂ විනාකිරි සබන්දියර. ඔය තුන ඕන. හා හුණුදියර. හුණුදියරත් ඕන. මිලිලීටර් 2 බැගින් පරීක්ෂණ නළවලට ගන්න. චුට්ට වීදුරු ටිකකට දාගන්න. ඒවාට රතු අදමල් තම්බා ලබාගත් යුෂ ස්වල්පයේ බැගින් එකතු කරයි. එවිට දැකිය හැකි නිවැරදි නිරීක්ෂණය. හරි. විනාගිරි රතු පාට වෙනවද? සබන්දියර කහ පාට වෙනවද? දෙහියුෂ නිල් පාට වෙනවද? හුණුදියර අවර්ණ වෙනවද? අන්න ඔය ටික ඔයාලා මට බලලා උත්තර 4 කියන්න. ඕනම් මම මේ ප්‍රශ්නේ කපලා WhatsApp එකට ෆොටෝ එකක් දාන්නම්. හරි. කරලා බලලා මට කියන්න ඕනේ. මම අහනවා ලබන සතියේ. අමාරු වැඩක් නෙමෙයිනේ. එතකොට මම මේ ප්‍රශ්නෙට ඕල් දුන්නා. හරි. උත්තර 4ටම ඔයාලට ලකුණු දුන්නා. මොකද ඔයාලා හරියට ඒ ගැන දන්නේ නැති නිසා. හරි. 12.
කුඩා විදුලි පන්දම් බල්බයක් සවි කළ සරල කෝෂයක් සම්බන්ධව සත්‍ය ප්‍රකාශය කුමක්ද? සරල කෝෂය මතක් කරන්න සරල කෝෂය ඕගොල්ලෝ ළමයි මට කියන්න කොහොමද පුතේ සරල කෝෂය හදන්නේ කියලා? සල්ෆියුරික් අම්ලයට කොපර් තහඩුවක් තහඩුවයි සිංක් තහඩුවයි බල්බය සල්ෆියුරික් අම්ලයේ තියෙන බීකරයකට කොපර් තහඩුවකුයි සිංක් තහඩුවකුයි දානවා. කොපර් තහඩුවකුයි සිංක් තහඩුවකුයි දානවා. හරි. මේ වගේ කොපර් තහඩුවකුයි සිංක් තහඩුවකුයි දානවා. හරිද? ඕම ඔය වගේ. දාලා මේකට බල්බ් එකක් සම්බන්ධ කරනවා. බල්බ් එකක් හරි ගැල්වනෝමීටරයක් හරි පුළුවන්. එතකොට ප්‍රකාශ ටික තියෙන්නේ මතක් කරන්න මේකේ ධනාග්‍රේ මොන තහඩුවද? කොපර් තහඩුව ධනාග්‍රේ කොපර් තහඩුව. ඍණාග්‍රේ සිංක් තහඩුව. සිංක් ඍණාග්‍රේ සිංක් තහඩුව. තේරුණාද? ධනාග්‍රේ කොපර් තහඩුව ඍණාග්‍රේ සිංක් තහඩුව. සිංක් තහඩුව ක්‍රමයෙන් මොනවා වෙනවද? දිය වෙනවා දිය වෙනවා. තව මොනවද නිරීක්ෂණ තියෙන්නේ? වායු බුබුලු පිට වෙන්නේ කවුරු ගාවින්ද? සිංක් තහඩුව තහඩුව ගාවින්මයි. සිංක් තහඩුව ගාවින් වායු බුබුලු පිට වෙනවා. සිංක් තහඩුව දිය වෙනවා. බල්බය මොකද වෙන්නේ? දීප්තියෙන් අඩු වෙනවා දැල් වෙනවා. දීප්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. බල්බේ දැල් වෙනවා. හැබැයි දීප්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. හරි. දැන් බලමු අර ප්‍රශ්නෙට ගිහිල්ලා අපි. හතර. සිංක් තහඩුව දිය වේ. ඒක තමයි උතන සත්‍ය ප්‍රකාශයකට තියෙන්නේ නේ. සිංක් තහඩුව දිය වේ. සිංක් තහඩුව දිය වේ. හරිනේ. නිල් ලිට්මස් දැමුව විට සමාන වර්ණ වෙනස් වීමක් පෙන්වන ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුරු තෝරන්න. නිල් ලිට්මස් දැම්මොත් වර්ණ වෙනස් වෙන්න නම් ආම්ලිකයිද භාෂ්මිකයිද කියන්නකෝ මට ඉස්සෙල්ලාම. ආම්ලික ආම්ලික. මොකද්ද වචන එක මතක තියාගත්තු ඔයගොල්ලෝ? අනීර අනිර. අම්ල නිල් ලිට්මස් රතු පාට කරනවා. එහෙනම් අම්ල තියෙන දේවල් වෙන්න ඕන. මෙතන තියෙන අම්ල විතරක් තියෙන දේවල් තුන මොනවාද? අම්ල විතරක් තියෙන දේවල් තුන මොනවාද? දෙහියුෂය විනාගිරි තක්කාලියුෂ තක්කාලියුෂ. තුනම ඇඹුල්. මම කිව්වනේ ඇඹුල් දේවල් තමයි අම්ල කියන්නේ. දෙහියුෂ, තක්කාලියුෂ, විනාගිරි. දෙහියුෂ, විනාගිරි, තක්කාලියුෂ. හරිනේ? ඊළඟට භස්ම ද්‍රාවණයකට පිනෝප්තලීන් බිඳුවක් දැමුව විට සිදුවන වර්ණ විපර්යාසය. පිනොප්තලින් දාපුවාම පිනොප්තලින් භාස්මික මාධ්‍යයේදී මොන පාටයිද පුතේ? සපාට රෝස පාටයි. ආම්ලික මාධ්‍යයේදී පිනොප්තලින් මොන පාටද? අවර්ණයි අවර්ණයි. ආම්ලික මාධ්‍යයේදී පිනොප්තලින් අවර්ණයි. හරියට මතක තියන්න භාස්මික මාධ්‍යයේදී රෝස පාටයි. හරිනේ? ඕන් එතකොට ප්‍රශ්න 14ක් හරි අපි දැන් කතා කරුවා. පහළ වේ ඉඳන් ඉතුරු ටික විටමින් khනිජ ලවණ ඖෂධ වැනි දෑ අප සිරුරේ අවශ්‍ය ස්ථානවලට පරිවහනය කරන්නේ රුධිරය මගිනි. මෙහිදී රුධිරයේ ඇති ජලය ක්‍රියා කරන්නේ. පුතේ ජලයේ තමයි ඔය දේවල් සේරම මොනවා වෙලා තියෙන්නේද? දිය වෙලා තියෙන්නේ. එහෙමනම් ළමයි ජලය ක්‍රියා කරන්නේ මොකක් විදියටද? ද්‍රාවකයක් ලෙස. ජලය ක්‍රියා කරන්නේ ද්‍රාවකයක් විදියට. කීවෙනි පාඩමද ඔය? තුන්වෙනි පාඩම.
තුන්වෙනි පාඩම 16 සතුන්ගේ දක්නට ලැබෙන ආරක්ෂක චර්යා උපාය මාර්ගයක් නොවන්නේ ආරක්ෂාවට කරන දෙයක් නෙමෙයිලු මොකද්ද බලාපොරොත්තු හැවෑරීම පලාපොළඟ හැවෑරීම ඌ හැවාරින්නේ ආරක්ෂාවට නෙමෙයිනේ ඌ ලොකු වෙන්න තමයි හැවාරින්නේ වර්ධනය වෙන්න කොරපොත් තට්ටුව ගලවලා ඉවත් කරගන්න එක තමයි හැවාරිනවා කියන්නේ 17 පියාඹායාම යන සංචරණ ක්‍රමය පදනම් කරගත් ක්ෂීරපායී සතෙකු කවුද වවුලා වවුලා 18 ජලයේ හොඳින් දියවෙන ද්‍රව්‍ය ඇතුළත් පිළිතුර තෝරන්න මොනවාද ජලයේ හොඳට දියවෙන කට්ටිය හතරනේ ශල්‍ය ස්ප්‍රීතු ලුණු විනාගිරි නේ ශල්‍ය ස්ප්‍රීතු කියන්නේ සර්ජිකල් ස්පීඩ් හරි ලුණු විනාගිරි මේ දේවල් තමයි ජලයේ හොඳින් දියවෙන්නේ හරිනේ ඊළඟට sorry ඊළඟ ප්‍රශ්න දෙක වියලි කෝෂ දෙකකට ආලෝක විමෝචක ඩයෝඩ දෙකක් සවිකර ඇති අවස්ථාවක් පහක් දැක්වේ. නිවැරදි නිරීක්ෂණය සහිත වර්ණය තෝරන්න. පුතේ බලන්න මේ ආලෝක විමෝචක ඩයෝඩයක් පත්තු වෙන්නේ ධන අග්‍රයට කෝෂයේ ධනාග්‍රයත් ඍණාග්‍රයට කෝෂයේ ඍණාග්‍රයත් සම්බන්ධ වුණොත් විතරයි. මේ බලන්න මේ කෝෂයේ මොන අග්‍රයද? මම මේ පෙන්නන්නේ. ධනාග්‍රය මේ කෝෂයේ ධනාග්‍රය. එතකොට මේක කෝෂයේ ඍණාග්‍රය. හරිනේ? එතකොට ළමයි බලන්න ධනට මෙයාගේ ධන සම්බන්ධ වෙලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ ධනට මෙයාගේ සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඍණ. එතකොට මෙයා පත්තු වෙනවද නැද්ද? නෑ. මෙයා පත්තු වෙන්නේ නැහැ. අනිත් පැත්තට බලමු. ඍණට මෙයාගේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණ දැක්කනේ. එහෙනම් මෙයා පත්තු වෙනවා. හරිනේ මෙයා පත්තු වෙනවා. මෙයාගේ මේ ඍණට සම්බන්ධ වෙලා තියෙන්නේ ධන ඔය. මෙයා පත්තු වෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් මොකද්ද නිරීක්ෂණේ? LED 3 LED 1 දැල්වේ LED 2 නොදැල්වේ. LED 1 දැල්වේ LED 2 නොදැල්වේ. තුන උත්තරේ. 20 විද්‍යා ගුරුතුමා විසින් සකස් කරන ලද සරල විද්‍යුත් ප්‍රභවයක් පහත දැක්වේ. පුතේ ඕකේ මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන්නේ ඔයාලා දන්න දෙයක්. මම මේ මෙහෙම කොටු කරන්නම් පොඩ්ඩක් ඉන්න. මේ කොටුව ඇතුලේ තියෙන්නේ ඔයාලා දන්න දෙයක්. ඕකට කියන්න පුළුවන් නමක් කියන්නකෝ මට. දාරිද්‍රකය නෑ. පොප තහඩුවකුයි සිං තහඩුවකුයි දාලා මැද්දට කඩදාසියක් දාලා ඒකට මොනවද දාන්න ඕන කියලා අහන්නේ. මොකද්ද මේක? ස්පීකරයක් නැතුවට මේක මොකද්ද? සරල කෝෂයක් මේක සරල කෝෂයක්. ස්පීකරයක් නැතුවට මේක සරල කෝෂයක්. සල්ෆියුරික් අම්ලය වෙනුවට ඕනම අම්ලයක් යොදා ගන්න පුළුවන් වැඩේට. එහෙනම් මෙතනට දාන්න ඕනේ අම්ලයක්. කවුද එහෙනම් උත්තරේ? විනාකිරි ද්‍රාවණය විනාකිරි ද්‍රාවණය. මේකට දාන්න ඕනේ විනාකිරි. එතකොට තමයි වැඩේ හරියන්නේ. විනාකිරි ද්‍රාවණය තමයි උත්තරේ. හරිනේ? ඔයාලට තේරුණාද පුතේ ප්‍රශ්නේ? ඔව් සර් ඔව්. අපි යනවා ඊළඟ ප්‍රශ්න වලට. අසත්‍ය ප්‍රකාශය තෝරන්න. සේද වලින් පිරිමදින් ලද වීදුරු දණ්ඩට ධනාරෝපණයක් ලැබේ. මොකද කියන්නේ? හරි හරි. සේද වලින් වීදුරු පිරිමැද්දොත් එහෙම සේද වීදුරු දණ්ඩ ධන සේද ඍණ. ලෝම වලින් පිරිමදින් ලද එබනයිට් දණ්ඩට ධනාරෝපණයක් ලැබේ. මොකද කියන්නේ හරිද? වැරදි වැරදි. ඒක වැරදි. 3. හරිනේ එහෙනම් උත්තරේ කීයද එහෙනම්? බලන්න දෙයක් නෑ අනිත් ඒවා. 2 උත්තරේ 2. ලෝම වලින් පිරිමදින් ලද එබනයිට් දණ්ඩට ධනාරෝපණයක් ලැබේ.
උත්තරේ 2. ඔයාලට මම මේ අඳින ඉරි පේනවද මේකේ? හරි වැරද්ද දාන ඒවා එහෙම. ඔව් සර්. ඔව් සර්. හරි. ඔව් 22. සර්. පහත දැක්වෙන්නේ ඵල තුනක රූප සටහන්ය. ඵල තුනක රූප සටහන්ලු. මේවා ව්‍යාප්ත වන නිවැරදි ක්‍රම ඇතුළත් නිවැරදි පිළිතුරු තෝරන්න. හොර කොහොමද පුතේ ව්‍යාප්ත වෙන්නේ? හුළඟ මගින්. මුලඟ මගින්. කජු සතුන් සතුන් මගින්. පොල් පාවෙලා ජලය. යනවා. ජලය මගින්. හරි එහෙනම් උත්තරේ 1. එහෙනම් උත්තරේ 1. තේරුණානේ? මම එනවා ඊළඟ ප්‍රශ්නෙට. 23 ඉඳන්. පත්‍ර තලය නොබෙදුණු හා බෙදී ඇති ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? පත්‍ර තලයේ බෙදී නොමැති ශාකයකි. මුරුංගා බෙදිලා, බුලත් බෙදිලා නැහැ, අඹ බෙදිලා නැහැ, කබරල බෙදිලා නැහැ. එහෙනම් උත්තරේ 1 වෙන්න බෑ. හරිනේ? පත්‍ර තලයේ අර්ධ ලෙස බෙදී ඇති ශාකයකි. පැපොල් හරි, මෑ හරි, දෙල් හරි, බතල හරි. එතකොට ඒකෙන් හොයාගන්න බෑ. අර්ධ විදියට බෙදලා තියෙන්නේ මේ දෙල් සහ දෙල් වල බෙදලා තියෙන්නේ. හරිද? පත්‍ර තලයේ සම්පූර්ණයෙන් බෙදලා තියෙන කෙනෙක් කවුද? කරපිංච හරි පොල් හරි. එතකොට මේ තුනටම ගැලපෙන්නේ කීවෙනි උත්තරේද? 3. 3. පත්‍ර තලයේ සම්පූර්ණයෙන් බෙදලා තියෙනවා පොල් වල, අර්ධ ලෙස බෙදලා තියෙනවා දෙල් වල, පත්‍ර තලයේ බෙදලා නැහැ අඹ වල. වැඩේ හරිනේ? 24. කුඩා ප්‍රමාණයේ ඉරටු කැබලි 100ක් පමණ රතු කොළ කහ දුඹුරු වර්ණ වලින් වර්ණ ගන්වා ගනු ලැබේ. තනකොළ සහිත පිට්ටනියක සීමිත කොටසක මේවා විසුරුවා හරි. ළමුන් දෙදෙනෙකුට සීමිත කාලයක් තුල හැකිතාක් මෙම ඉරටු කැබලි ඇහිඳීමට යොමු කරයි. අවසානයේට ළමුන් ඇහිඳීම සිදු කරන්නේ කවර වර්ගයේ ඉරටු කැබලිද? මොන පාටේද අන්තිමට අහුලන්නේ? කොළ පාට ඉරටු. තනකොළට තියෙනවනම් මොන පාටද තනකොළ? කොළ පාට. කොළ පාටයිනේ. එහෙනම් අඩුවෙන්ම පේන්නේ මොන පාට ඉරටු කැබලිද? කොළ පාට ඉරටු. කොළ පාට ඉරටු තමයි අඩුවෙන්ම පේන්නේ. එහෙනම් කොළ පාට ඉරටු තමයි අන්තිමේට ඇහිලා වෙන්නේ. උත්තරේ 1. පුතේ ඕක අපි උගන්වපු මොකද්ද ඔය? එක්තරා ජීව ලක්ෂණයක් ඔය මොකද්ද? පරිසරයේ පාටට ගැලපුණාම පේන්නේ නැතු යන එක මොකද්ද? වේශාන්තරය. වේශාන්තරය. හරි 25. පහ සඳහන් වන්නේ සිසු දරුවෙක් වේශාන්තරණේ වාසි ලියා තිබූ ආකාරයයි. විලෝපියන්ට පහසුවෙන් දර්ශනය නොවි ආරක්ෂා වීමට. හරිද වැරදිද? වේශාන්තරණේ උපයෝගී වෙනවද? නෑ. හරි සර්. හරි ඒක. විලෝපියන්ට පහසුවෙන් දර්ශනය නොවි ආරක්ෂා වීමට. හරි. හැංගිලා ඉන්න පුළුවන්. තනකොළ පෙත්තෝ හැංගිලා ඉන්නේ කොළ පාට තනකොළ වල. ගොදුරු පහසුවෙන් සොයා ගැනීමට උදව් වෙනවද වේශාන්තරණය? ඔව් සර්. ඔව්. හැංගිලා ඉන්න පුළුවන් කොටියා හැම හැංගිලා ඉන්නේ. ඊටා වේගවත් සංචරණයක් කිරීමට උදව් වෙනවද වේශාන්තරණය? නැහැ. නෑ. ඒකට උදව් වෙන්නේ පාදනේ. එහෙනම් උත්තරේ A හා B පමණි. උත්තරේ A හා B පමණි. A හා B පමණි. හරිනේ? ඕන් එතකොට අපි ප්‍රශ්න 25ක් කතා කරලා ඉවරයි. ඊළඟට නිදිකුම්බා ශාකයේ මූල ගැටති වන ජීවත් වන බැක්ටීරියාවන් නිදිකුම්බා ශාකයට මොනවාද පුතේ සපයන්නේ? නයිට්‍රජනීය පෝෂණය. නයිට්‍රජනීය පෝෂණය ලබා ගැනීමට උදව් කරන්නේ. මොකද කරන්නේ? පෝර හදලා දෙනවා මේගොල්ලෝ. හරි.
මෑවල, කව්පිවල, නිදි කුම්බවල, ගිනිසීරියා ශාකවල මේ කට්ටිය ඉන්නවා. රනිල කුලයේ ශාක. හරි නිදි කුම්බ විතරක්ම නෙමෙයි. ඒකයි ඕනම තැනක නිදි කුම්බ සරුවට හැදෙන්නේ. පුෂ්පයේ කැඩි ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්යය. මොකද්ද පුතේ මණිපත්‍රවල කාර්යය මං කියලා දීලා තියෙනවා. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම. ලාපටි පුෂ්ප ආරක්ෂා කිරීම. මණිපත්‍ර කියන්නේ අර පිටතින්ම තියෙන කොළ පාට ඒවා. ලාපටි පුෂ්ප ආරක්ෂා කිරීම. විද්‍යාත්මකව සතුන් හරි උත්තරේ නෙමෙයි ඔය. සෝරි දැකලා නෑනේ. ලාපටි පුෂ්ප ආරක්ෂා කිරීම. හරිනේ 28 විද්‍යාත්මකව සතුන් කාණ්ඩ කරනුයේ. පුතේ හොඳට වර්ග කරන්නේ කොහොමද අපි හරියටම? පෘෂ්ඨවංශීන් හා පෘෂ්ඨවංශීන්. පෘෂ්ඨවංශීන් සහ පෘෂ්ඨවංශීන් ලෙස තමයි වර්ග කරන්නේ. හරි. එතකොට 28ක් ඉවරයි අපි ප්‍රශ්න. 29 පියවියසෙහි විභේදන බලය කීයද? කීයද පුතේ? මිලිමීටර් 1. මිලිමීටර් 0.1. මිලිමීටර් 0.1. හරි. සංයුක්ත අන්වීක්ෂයක් සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්ති වලින් නිවැරදි වන්නේ නිවැරදි එක. නිදර්ශකයට සමීප කාචය උපනෙත නිදර්ශකයට සමීප කාචයලු. හරිද? උපනෙත නිදර්ශකයට සමීප කාචයද? නෑ. හරි. අවනෙත ඇසට සමීප කාචයයි කියලා එහා පැත්තේ ඉන්නවා. ඒකත් වැරදි. 2. උපනෙත ඇසට සමීප කාචයයි. 2. හරි. උපනෙත කියන එක මේ උඩින් මම ගන්න එක මෙතන තියෙනවනේ. අවනෙත නිදර්ශකයට සමීප කාචයයි. මොකද කියන්නේ 2 හරිද? හරි. 2 හරියටම හරි. එහෙනම් උත්තරේ 2. 31 පහත් සඳහන් ප්‍රකාශ ඇසුරින් පිළිතුරු සපයන්න. ඒක පේන්නේ නැහැ නේ ප්‍රශ්න ටික. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. මොකද කියන්නේ ඒක හරිද? වැරදි. මම ওই ප්‍රශ්නේ කරන්න එපා කිව්වද පුතේ? නෑ සර්. මේක මං හිතන්නේ මේ ඊළඟ පාඩමේ ප්‍රශ්නයක්. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. ඒක හරි පුතේ. යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සෛල සමූහයක් ඒකරාශී වී සංවිධානය වූ මට්ටම පටකයයි. ඒකත් හරි පුතේ. එහෙනම් A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වේ. උත්තරේ එන්න ඕනේ A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වේ. 4. මම මේකට හැමෝටම ලකුණු දීලා තියෙනවා. මම ඒක කරන්න එපා කියලා තියෙනවා ඔයාලට. කිව්වේ නැද්ද මම? නෑ කිව්වේ නෑ. නෑ සර්. හරි. ඒ වුණත් මම හැමෝටම ලකුණු දීලා තියෙනවා. මේ මම උත්තර දීපකේ ලියලා තියෙනවා ඕල් කියලා. මේ ප්‍රශ්නේ පාඩම ඔයාලට තාම කරලා නැති නිසා තමයි ලකුණු දීලා තියෙන්නේ. හරිනේ? හැමෝටම මේකේ ලකුණු දෙක හම්බෙලා තියෙනවා නොමිලේම. මම කොහොමත් ඔයාලට කෙරුවේ නැති දේවල් අහන්නේ නැහැ. එහෙම අහලා වැඩක් නැහැ. නිවසේදී හමු වන භස්මයේ කුමක්ද? මොකද්ද පුතේ? හුණු දියර. හුණු දියර. නිවසේදී හමු වන භස්මයේ හුණු දියර. ගොඩබිම පිහිටා ඇති බූතටි මායිමක් වන්නේ මොකද්ද? උතුරු ඇමරිකා සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. මම කියලා දීලා තියෙනවා ඒක. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. උක්කුෂේ දිය වී ඇති සීනි වර්ගයකි මොනවාද? සුක්‍රෝස්. උක්කුෂ වල තියෙන සුක්‍රෝස්.
X නම් ද්‍රව්‍යයකට pH කඩදාසියක් දැමූ විට ලැබුණු pH අංකය 10 විය. X විය හැක්කේ. pH අංකය 10 නම් ආම්ලිකද බාෂ්මිකද? පුතේ pH අගේ 7ට අඩු නම් මොනවාද? අම්ල. අම්ල. අම්ල 7 නම් උදාසීන උදාසීන. 7ට වැඩි නම් බෂ්ම බාෂ්ම. 10 කියන්නේ 7ට වැඩි. එහෙනම් බාෂ්මයක්. ඔතන තියෙන බාෂ්මය කවුද? හුණු දිය. හුණු දියර. එහෙනම් උත්තරේ 3 හුණු දියර. හරිනේ 36. ඇතම් ද්‍රව්‍ය පිළිමැදීම කළ විට ඒවාට සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වන බව පළමුව පෙන්වා දුන්නේ කවුද? කවුද පුතේ ඔක පෙන්ලා දුන්නේ මුලින්ම? විලියම් ගිල්බර්ට්. විලියම් ගිල්බර්ට්. විලියම් ගිල්බර්ට්. ඔව් ඒ ටිකත් හරි 36ක් හරි. විලියම් ගිල්බර්ට්. විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වන උපකරණය මොකද්ද පුතේ? විදුලිය චාලක ශක්තිය කරනවා. කවුද ඔතන එන්නේ? මෝටරය හා විදුලි පංකාව. මෝටරය හා විදුලි පංකාව. දෙකම කැරකෙනවනේ. එතකොට විදුලියෙන් කැරකෙන්නේ. එහෙනම් විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය කරනවා. මෝටරය සහ විදුලි පංකාව. උත්තරේ 1. ඕන් 37ක් හරි දැන්. එකිනෙකට 60ක කෝණයකින් තබන ලද දර්පණ දෙකක් මගින් ඇතිවන ප්‍රතිබිම්බ සංඛ්‍යාව කීයද පුතේ? 5කි. 5යි. මම කොහමද මේ 360 60න් බෙදලා කීයක් අඩු ගන්න ඕනද? එකක්. අඩු කරලා එකක් අඩු ගන්න ඕන. 360 60න් බෙදපුවාම 6යි. එකක් අඩු කරපුවාම 5යි. දැන් උත්තරේ 5කි. දාරිත්‍රකයක පරිපථ සංකේතයේ 5ක් දැක්වෙන ඒවායින් කුමක්ද? මම කියලා දීලා තිනවා. මොකක්ද දාරිත්‍රකයක් වෙන්නේ? දෙක දෙක. මට දන්නවනම් කියන්න අනිත් ඒවා මොනවද? එක මොනවද? කෝෂ. වියලි එක කෝෂය කෝෂයක්. තුන මොකද්ද? මතක් කරලා කියන්න තුන මොකද්ද? 6 වසරේ මතකෙන් කිව්ව හැකි. තුන ස්ථීර ප්‍රතිරෝධකයක්. හතර මොකද්ද? ස්විචයක්. ස්විචයක්. මේක මතක නැහැ නේ ඉතින් ඔච්චර. හරි. ඊළඟට 40 ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය කුමක්ද? මොකද්ද පුතේ? ජූල්. ජූල්. ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය ජූල්. හරිනේ? ජූල්. ඊළඟට පහත් දක්වා ඇත්තේ පැපොල් මඤ්ඤොක්කා සහ කතුරුමුරුංගා පත්‍රයන්ය. පැපොල් මඤ්ඤොක්කා කතුරුමුරුංගා. පහත වාක්‍ය වලින් නිවැරදි වාක්‍ය තෝරන්න. කතුරුමුරුංගා හා පැපොල් සංයුක්ත පත්‍රයන්ය. හරිද? වැරදි. පැපොල් සංයුක්ත පත්‍රයක් නෙමෙයි නේද? කතුරුමුරුංගා හා මඤ්ඤොක්කා සංයුක්ත පත්‍රයන්ය. හරිද? වැරදි. ඒත් වැරදි. පැපොල් හා මඤ්ඤොක්කා සංයුක්ත පත්‍රයන්ය. හරිද? වැරදි. ඒත් වැරදි. පැපොල් හා මඤ්ඤොක්කා පත්‍ර තලය අර්ධ ලෙස බෙදුණු සරල පත්‍රයන්ය. ඔන්න උත්තරේ 4. හරි. හරි උත්තරේ 4. හරිනේ? හරිද හරි. ඊළඟ ප්‍රශ්න ටික විදුලිය නිපදවා ගැනීමේදී සිදුවන ශක්ති පරිණාමණය කුමක්ද? මොකද්ද පුතේ විදුලි බලාගාරයක සිදුවන ශක්ති පරිණාමණය? ඩයිනමෝ එක කැරකිලා තමයි විදුලිය නිපද වෙන්නේ. චාලක ශක්තිය විදුලි ශක්තිය. චාලක ශක්තිය විදුලි ශක්තිය. දෙක උත්තරේ.
43 හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා භාවිත කරන ශක්ති විශේෂය මොනවාද පුතේ? ආලෝක ආලෝක ශක්තිය. ශක්තිය. ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය තමයි භාවිතා කරන්නේ. 44 මෙම ඇටෝම ක්‍රියා කරන විට සිදුවන ශක්ති පරිණාමණය මතක් කරන්න පුතේ. කෝෂයේ තියෙන මොන ශක්තියද? රසායනික ශක්තිය. රසායනික ශක්තිය. රසායනික ශක්තිය. මේ කම්බිය දිගේ යනකොට මොන ශක්තියද? විදුලි විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය. බල්බේ දැල් වෙනකොට මොන ශක්තියද? ආලෝක ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. එහෙනම් මොකද උත්තරේ? එක එක. එක උත්තරේ. එක උත්තරේ. හරිනේ? හතලිස් පහ පෘථිවියේ අභ්‍යන්තර ස්තර දැක්වෙන පහත රූප සටහනේ A සහ E කොටස් වලින් දැක්වෙනි. E කියන්නේ මොකද්ද පුතේ? කබල. කබොල. කබොල. A කියන්නේ මොකද්ද? අභ්‍යන්තර. ඇතුළත හරය. නැත්නම් අභ්‍යන්තර. අභ්‍යන්තර හරය. එහෙනම් උත්තරේ 2. එහෙනම් උත්තරේ 2. 46 සංයුක්ත ආලෝකාන්වීක්ෂයක උපරිම විභේදන බලය කොපමණද? කීයද පුතේ විභේදන බලය? 0.2 මයික්‍රෝමීටර්. 0.2 මයික්‍රෝමීටර්. 0.2 මයික්‍රෝමීටර්. එක උත්තරේ. ධ්වනි සම්ප්‍රේෂණය සම්බන්ධ නිවැරදි වගන්තිය තෝරන්න. ඒක තියන්න කිව්වා. ඒක තියන්න කිව්වේ. ඒක තියන්න කිව්වා. ඒකටත් ඔයාලට ලකුණු ඔක්කොටම දීලා තියෙනවා. හරි. ලකුණු 2 ගානේ එකටත් දීලා තියෙනවා. ඕල් එකත් ධ්වනිය පාඩමේ ප්‍රශ්නයක් නිසා. ඒකනේ දැන් අපි කරන්නේ. හරි. 48 විද්‍යුත් ධාරාව මැනීම සඳහා භාවිත කරන උපකරණය කුමක්ද? ධාරාව මනින්නේ මොකෙන්ද පුතේ? විදුලි ධාරාව මනින උපකරණය මොකක්ද? ඇමීටරය. මීටරය. ඇමීටරය. විදුලි ධාරාව මනින උපකරණය ඇමීටරය. ඊළඟට 49 පෘථිවි ප්‍රාවරණය කොටසේ බහුලව පවතින මූලද්‍රව්‍යයක් නොවන්නේ කුමක්ද? මොකද්ද? සිලිකන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, යකඩ තියෙනවා. කවුද ළමයි නැත්තේ? මැග්නීසියම්. මැංගනීස්. මැග්නීසියම් නෙමෙයි. මැග්නීසියම් නෙමෙයි ඔය තියෙන්නේ මැංගනීස් කියලා. මැංගනීස් නෑ. මැංගනීස් නෑ. බොහොම අඩුවෙන් තියෙන්නේ. 50 අපසරණ ආලෝක කදම්බයක් දැක්වෙන රූප සටහන කුමක්ද? මොකේද පුතේ අපසාරී ආලෝක කදම්බයක් තියෙන්නේ? 3 3 මේක මොන ආලෝක කදම්බයක්ද? 1 සමාන්තර ආලෝක කදම්බය. සමාන්තර ආලෝක කදම්බයක්. 2 අபிසාරී ආලෝක කදම්බය. අபிසාරී ආලෝක කදම්බයක්. 3 තමයි අපසාරී ආලෝක කදම්බය. ඔය තමයි එහෙනම් පේපර් එකට උත්තර. හරිද? එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටික මම කිව්වා. ආයෙත් දවසක මම පේපර් එකක් කරනවා ඔය විදිහට ළඟදී මට හිතුණු දවසක් කරනවා. ඒක නිසා හැමතිස්සෙම පාඩම් කරලා ලෑස්ති වෙලා ඉන්න. පැහැදිලිනේ? ආ हाँ सर पाඩම් කළා තියාගන්න සර්. හරි. එතකොට මේ වැඩේ හරි. දැන් අපි යන් අපේ වැඩේට අපි පටන් ගත්ත මොන පාඩමද? ධ්වනිය පාඩම. ධ්වනිය හැමතිස්සෙම ඇති උනේ මොකක් නිසාද? කම්පණය නිසා. කණයක් නිසා. කම්පනයක් නිසා. ධ්වනිය හැමතිස්සෙම ඇති උනේ කම්පනයක් නිසා. මතක් කරගන්නකො එතකොට. ඉන්න මම නෝට් එක බලනකම් එදා අන්තිමට ලිව්වේ මොකද්ද කියලා. ආයෙදා නෝට් එක දාලා නැහනේ. සඳලි මට කියන්න පුතේ අපි අන්තිමටම ලිව්වේ මොකද්ද කියලා?
එවිට නිරීක්ෂණය වන්නේ කියත්පටිය දෙපසට චලනය වන බවයි. එනම් මෙලෙස මැද පිහිටුමක සිට දෙපසට සිදුවන ඔබඹ චලිතයක් කම්පනය නම් වේ. මැද පිහිටුමක සිට දෙපසට සිදුවන ඔබ චලිතයක් කම්පනයක් කියලා කිව්වා. හරිනේ. ඊළඟට අපි දැනගන්න ඕන දේ මේ විදිහේ කම්පනයක් නිසා තමා මේ ලෝකේ තියෙන හැම ශබ්දයක්ම උපදින්නේ. තේරුණේ? ලියන්න යටින් තරු ලකුණක් දාලා සෑම විටම ධ්වනිය හටගන්නේ මෙවැනි කම්පනයක් නිසායි. සෑම විටම ධ්වනිය හටගන්නේ මෙවැනි කම්පනයක් නිසායි. හැම වෙලාවෙම ධ්වනිය හටගන්නේ ඔය වගේ කම්පනයක් හින්දා. උදාහරණ ලියන්න. මිනිසා ශබ්දය නිපදවන්නේ ස්වරාලයේ ඇති මොනවා මගින්ද? මං කියලා දුන්නා. ස්වර තන්ත්‍ර මගිනි. මිනිසා ශබ්දය නිපදවන්නේ ස්වරාලයේ ඇති ස්වර තන්ත්‍ර මගිනි. ඉලක්ක ගන්න පුතේ ස්වර තන්ත්‍ර කියන වචනයට. ස්වර තන්ත්‍ර මගිනි. දෙක මීමැස්සන් කමා මදුරුවන් පොඩක් ඉන්න. හෙලෝ
හරිනේ මොකද්ද මීමැස්සන් කමා මදුරුවන් මීමැස්සන් කමා මදුරුවන් ශබ්දය නිපදවන්නේ මීමැස්සන් කමා මදුරුවන් ශබ්දය නිපදවන්නේ මීමැස්සන් කමා මදුරුවන් ශබ්දය නිපදවන්නේ මොනවා කම්පණය කරලාද පුතේ? තටු ඔවුන්ගේ තටු කම්පනයෙනි. ඔවුන්ගේ තටු කම්පනයෙනි. ඉරක් ගහන්න තටු කියන වචනෙට. ඊළඟට ලියන්න තුන උදාහරණ. රැහැයියන් කමා පළගැටියන්. රැහැයියන් කමා පළගැටියන්. ශබ්දය නිපදවන්නේ පුතේ ඒක අමුතුම දෙයක්. ඒගොල්ලන්ගේ මෙහෙම පාදවල තියෙනවා ටිකක් හයිය මේ වගේ කෙඳි. නිකන් ප්ලාස්ටික් වගේ හයිය කෙඳි జాතියක්. මෙයා මේ කෙඳි සෙට් එක අනිත් කකුලෙන් මෙහෙම මොනා කරනවද? අනිත් කකුලේ තියෙන කෙඳි වලින් අතුල්ලනවා. කොහොම අතුල්ලනවා? එතකොට ක්‍රීස් ගාලා ශබ්දයක් එනවා. හරියට නිකන් අර අපි ඉන්න ගමන් කකුල් දෙක හොල්ලන්නේ. ඌ ඒ වගේ ගහේ ඉන්න ගමන් ජොලියට මේ කකුල් දෙක අතුල්ලනවා. ඒ ශබ්ද තමයි එන්නේ. හරි? රැහැයියන් කමා පළගැටියන් ශබ්දය නිපදවන්නේ ඔවුන්ගේ එක් පාදයක් අනෙක් පාදයේ ඇතිල්ලීමෙනි. ඔවුන්ගේ එක් පාදයක් අනෙක් පාදයේ ඇතිල්ලීමෙනි. ඉරක් ගහන්න එක් පාදයක් අනෙක් පාදයේ ඇතිල්ලීමෙනි කියන එකට. ලියන්න මාතෘකාවක්. ශබ්දය ඇතිවන්නේ කම්පනයක් නිසා බව. ශබ්දය ඇතිවන්නේ කම්පනයක් නිසා බව. තවදුරටත් පෙන්වීම. ශබ්දය ඇතිවන්නේ කම්පනයක් නිසා බව තවදුරටත් පෙන්වීම.
මේක අපි ප්‍රැක්ටිකල් එකක් විදියට ලියමු. ප්‍රැක්ටිකල් එකක් ලියද්දී මුලින්ම මොනවද පුතේ ලියන්නේ? අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය. ලියන්න පැත්තෙන් අවශ්‍ය ද්‍රව්‍ය. අපිට මේ දේවල් ඕන. සරසුලක්. මම කියලා දෙන්නම් සරසුල කියන්නේ මොකක්ද කියලා. මේක විද්‍යාගාරේ තියෙන්නේ. කම්පනයක් ඇති කරන්න තමයි මේක ගන්නෙ. සරසුලක්. පොලිස්ටයිරීන් බෝලයක්. පොලිස්ටයිරීන් බෝලයක්. පොලිස්ටයිරීන් බෝලයක් කියන්නේ මොකක්ද පුතේ? රිජිෆෝම් බෝලයක්. පොඩි බෝලයක් අර චූටි එක කෑල්ලක්. පොලිස්ටයිරීන් බෝලයක්. නූලක්. 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 ආධාරකයක්. ආධාරකයක්. මේ දේවල් ටික තමයි අපිට ඕනේ. ලියා ගන්න කොයි ටික? සර් මොකද්ද මුලින්ම මොකද්ද? අර තියෙන්නේ ශබ්දය ඇතිවන්නේ කම්පනයක් නිසා බව තවදුරටත් පෙන්වීම. අපි එක සැරයක් පෙන්නුවානේ. තවත් ප්‍රැක්ටිකල් එකක් මේක. ද්‍රව්‍ය එකේ මුලින්ම තියෙන අර අවශ්‍ය ද්‍රව්‍ය එකේ සරසුල සරසුල. හරිනේ? මෙහෙමයි පුතේ කරන්නේ. අපි මෙහෙම ආධාරකයේ තියෙනවා. ආධාරකයේ මෙහෙම තියෙනවා. හරිද? ආධාරකය ඔහොම තියෙනවා. මේකේ ඍජු ෆෝම් බෝලේ එල්ලනවා මෙහෙම නූලකින්. චූටි ඍජු ෆෝම් බෝලේ එල්ලනවා නූලකින්. එල්ලලා සරසුල කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක් පුතේ. මේකේ තියෙන්නේ මෙහෙම කම්බි දෙකක් චූටි දෙපැත්තට. මේක දැකලා තියෙන අය? අල්ලගන්න මෙහෙම මිටක් තියෙනවා. දැකලා තියෙනවද? තියෙනවා. ඔව් මේක මෙහෙම කරලා අල්ලලා රබර් මේවා එකක් තියෙනවා විද්‍යාගාරේ. ඔහොම කරලා ගහනවා ටුක් ගාලා. ගහපුවාම මේ කොන් දෙක ගාලා කම්පණය වෙනවා මෙහෙම දෙපැත්තට. ඔහොම දෙපැත්තට කම්පණය වෙනවා. ගාලා කම්පණය වෙනවා අපිට සද්දෙ ගාලා ඇහෙනවා. හරිද? ඒක ඔහොම ගහලා කම්පණය වෙද්දී ගෙනල්ලා තියෙනවා මේ හරිය. වද්දන්නේ නැහැ. ළඟට ගෙනල්ලා තියෙනවා. වද්දන්නේ නැහැ ළඟට ගෙනල්ලා තියෙනවා. තාම මේකේ ගාලා සද්ද එනවා. ඔයාලා මොකද හිතන්නේ එතකොට මේ රිජිෆෝම් බෝලේ? චලනය වෙනවා. රිජිෆෝම් බෝලෙත් ඔහොම කම්පණය වෙනවා අපිට පේනවා. හේතුව මේ ශබ්දය ඇති වෙන්නේ මෙයා මොනවා වෙන්න නිසාද? සරසුල මොනවා වෙන්න නිසාද? කම්පණය වෙන්නේ. කම්පණය වෙන්න නිසා. සරසුල කම්පණය වෙනකොට තමයි මේ හුළඟ වදිනවනේ මෙතනට. මෙයා මෙහෙම වෙනකොට හුළඟ වදිනවනේ මෙතනට.
එතකොට තමයි රිජිෆෝම් බෝලේ කම්පණය වෙන්නේ. ඊළඟ මේකේ නිරීක්ෂණය මොකද්ද? සරසුල කම්පණය කර රිජිෆෝම් බෝලය අසලට ලං කළ විට රිජිෆෝම් බෝලය කම්පණය වනු දැකිය හැකියි. රිජිෆෝම් බෝලයද කම්පණය වෙනවා. මේකේ නිගමනය මොකද්ද පුතේ මට කියන්න? නිසා මේ කම්පනය නිසා දුවනවා කම්පනයක් නිපදවන නිසා බව. දුවනිය හට ගන්නවා. කම්පනය නිසා දුවනිය හට ගන්නවා. හරි. මට මේ කොටස් ටික කියන්න මේ මොකද්ද? ආධාරකය ධාරකය. ආධාරකය. මේ මොකද්ද? නූල නූල. නූල. මේක මොකද්ද? සරසුල සරසුල. සරසුල. පොලිස්ටයිලින් ගෝලය මේක පොලිස්ටයිරීන් බෝලය. හරි. විද්‍යාගාරේ කම්පනයක් ඇති කරන්න තියෙන උපකරණය තමයි මොකද්ද? සරසුල සරසුල කියන්නේ. ඒක රබර් මේවා එකක් තියෙන නැත්තම් මේස් එක හරි මෙහෙම ගහපු ගමන් ඒකේ මේ බාහුව දෙක මෙන්න මේ දෙක දෙපැත්තට මොන වෙනවද? කම්පණය වෙනවා. එතකොට සද්දයක් එනවද? ඔව් සර් ඔව්. ගාල සද්දයක් එනවා. හරි. ක්‍රමය කියලා ලියලා මේක ලස්සනට ඇඳගන්න. ක්‍රමය කියලා ලියලා මේක ලස්සනට ඇඳගන්න. එතකොට දැන් අනිත් අය try එක දෙන්න ඕනේ. ලබන සැරේ වැඩිම ලකුණු ගන්න ඕන මම කියලා. හරිද? දැන් බලන්න එයාට සැප්තැම්බර් මාසේ මුදල් දාන්න ඕනේ නැහැ. ක්ලාස් එක ෆ්‍රී. හරි. එතකොට එයාගේ දාපු මුදල් ඉතුරුයි. එයාට ඕන දෙයක් එයාට මුදල් ගෙදරින් ඉල්ලන් ගන්න පුළුවන්. ඕන දෙයක් ගන්න යන්න එපා. අධ්‍යාපනයේට ප්‍රයෝජනවත් වෙන දෙයක් ගන්න. හරිද? එතකොට ඔයාලටත් එහෙමයි. ඔයාලටත් මන් දන්නේ මම බලද්දි වැඩිම ලකුණු ආවා නම් මන් දුන්නා. හරි. ඒක නිසා උත්සාහ කරන්න. උත්සාහ කරන්න නිකම් බෑ පාඩම් කරන්න. ඇන්දද? ලස්සනද? මිනෝෂ් මොකද සමහර දවස්වල ක්ලාස් ඉන්නේ නැත්තේ කැඩි කැඩි ඉන්නේ. ඇයි ඒ? සමහර දවස්වල නෑ සමහර දවස්වලට ඉන්නවා. මොකද්ද හේතුව? මිනෝෂ් ඔව් සර්. සමහර දවස්වලට ඉන්නවා අනිත් දවස්වල සමහර දවස්වලට නෑ. මොකද්ද හේතුව කියලා අහන්නේ. හේතුව අහේතුව තමයිනේ. එහෙම කරන්න එපා. මම මේ උගන්නන පාඩම් ආයෙ උගන්නන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ මට. හරි. දැන් අද නම් සමහරව කිව්වා පවර් කට් එකක් තියෙනවා කියලා කරන්ට් එක නැහැ කියලා. සමහරුන්ට. ඇන්දද? ඔව් සර් ඉෂාන් ඇන්දද? සර් අන්දින කමෙන්ට් ආවා හරි. අඳින්නකෝ. හරි සර් හරි. එහෙමනම් ලියන්න යටින් මෙහෙම රූපයේ පරිදි
රූපයේ පරිදි ඍජුෆෝම් බෝලය රූපයේ පරිදි ඍජුෆෝම් බෝලය නූලකින් එල්ලා රූපයේ පරිදි ඍජුෆෝම් බෝලය නූලකින් එල්ලා කම්පනය කළ සරසුල එය අසලට ලං කරන්න කම්පනය කළ සරසුල එය අසලට ලං කරන්න අන්න මේව නූලකින් එල්ලලා සරසුල කම්පනය කරලා අර ගාවට ලං කරනවා ඊළඟට ලියන්නේ මොකක්ද අපි පරීක්ෂණේ ක්‍රමයේ ගාවට මොකක්ද ලියන්නේ නිරීක්ෂණය ඔව් ලියන්න නිරීක්ෂණය නිරීක්ෂණය මොකද්ද මේක කම්පණය කරලා ළඟට ගෙනත් තියපුවාම ඍජුෆෝම් බෝලෙත් මොනවා වෙනවද කම්පණය වෙනවා ඒක තමයි නිරීක්ෂණය ලියන්න සරසුල කම්පණය කර සර් අවසරයි. සරසුල කම්පණය කර ඍජුෆෝම් බෝලය අසලට ලං කළ විට සරසුල කම්පණය කර ඍජුෆෝම් බෝලය අසලට ලං කළ විට ඍජුෆෝම් බෝලයද කම්පණය වනු දැකිය හැක සරසුල කම්පණය කර ඍජුෆෝම් බෝලය අසලට ලං කළ විට ඍජුෆෝම් බෝලයද කම්පණය වනු දැකිය හැක
පුතේ මේකෙන් මොකද්ද නිගමනය වෙන්නේ? අන්තිමට නිගමනය. කම්පණයෙන් දුවනිය හට ගන්නා බව. වන්නේ කම්පනයන් දුවනේ හට ධ්වනිය ගන්නවා. හටගන්නේ කම්පනයක් නිසා බවයි. ලියන්න අන්තිමට. නිගමනය. මේ නිගමනය වන්නේ ධ්වනිය හටගන්නේ කම්පනයක් නිසා බවයි. මොකද්ද සර් කිව්වේ? ආයි කියන්නකෝ. මේ නිගමනය වන්නේ ධ්වනිය හටගන්නේ කම්පනයක් නිසා බවයි. මේ නිගමනය වන්නේ ධ්වනිය හටගන්නේ කම්පනයක් නිසා බවයි. හරිනේ? එතකොට ඒකත් ඉවරයි. ධ්වනිය පාඩමේ ටියුට් එක තියෙනවනේ හැමෝම ගාව. හරි. ටියුට් එක අපි කරන්න ගන්නවා දැන් පාඩම තව ටිකක් උගන්වද්දි. ඊළඟට ලියන්න මාතෘකාව ශබ්දය නිපදවන උපකරණ. ශබ්දය නිපදවන උපකරණ. ශබ්දය නිපදවන උපකරණ. ශබ්දය නිපදවන උපකරණ. හරිනේ පුතේ මම මේ මාතෘකාව පටන් ගන්නෙ නෑ අද. මොකද අද මේ පවර් කට් එකක් ඉඳලා සමහර ළමයින්ට කරන්ට් එක නෑ පන්තියෙන්න. හරි පවුනේ අඩුයිනේ මේකේ 20ක් 22ක් විතර ඉන්නවනේ. ඒක 16යි ඉන්නේ. හරි. මේක මාතෘකාව පටන් ගත්තොත් මැද්දකින් නවත්තපුවාම ආපු නැති අයට තේරෙන්නේ නැහැ. හරි. භාගවිට ලබන සතියේ පුළුවන් වෙයි පාඩම ඉවර කරන්න කිට්ටු වෙන්න පුළුවන් වෙයි. කොහොමත් තව සතියකින් හෝ දෙකකින් පාඩම ඉවරයි. හරි. ඊළඟට තියෙන 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවලී ජෛව ක්‍රියාවලී පාඩම අතින් ලියන්නේ නැහැ. පැහැදිලි? ඒ පාඩමේ නෝට් එක මම දෙනවා. ඒ නෝට් එක මම දෙනවා. ඔයගොල්ලෝ සැප්තැම්බර් මාසෙට මුදල් දාලා ඒ නෝට් එක ඉල්ල ගන්න ඕන මගෙන්. තේරුණේ? මුදල් දාපු අයට මම නෝට් එක එවන්නම් තාම හදලා ඉවර නැහැ. හරි. දාලා මුදල් දාලා මට මැසේජ් එකක් දාලා තියන්න මම එතකොට ටියුට් එක එවනවා. අපේ ගෙදරට එන්න පුළුවන් නම් print කරලා ගන්න පුළුවන්. හරි. පුතේ අපි නවත්තමු එහෙනම්. පාඩම් කරලා ඉන්න. හරි. සේරම ටික. ආයේ පේපර් එකක් කවුද? මට
හිතුණු දවසක සතිය 3-4කින් ආයෙ මං කියනවා සතියකට කලින්. හරි. එතකොට ආයෙ උත්තර ලියලා බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ලකුණු 60කට වැඩි අය හොඳයි. හරි. හොඳට වැඩ කරලා තියෙනවා. එහෙම නැත්නම් ලකුණු 60ක් ගන්න බෑ ඒකේ. හරි. හරි. පුතේ අපි නවත්තමු එහෙනම්. 6 වසරේ පේපර් ටිකකුත් තියෙන තමයි බලන්න ඒකයි. හරි. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර් thank you